ආයිබෝවන් දුවපතේ අද අපි විස්තර කරන්න යන්නේ 12 ශ්‍රේණිය තාක්ෂණ වේදේ සහ විද්‍යාව විෂයේ 5 වන ඒකකයේ 5 වන නිපුණතාවය බලය සහ ඒ ආචරණ පිළිබඳ දැනුම එදිනදා ජීවිත අවශ්‍යතා සඳහා යොදා ගැනීම කියන කොටස. ඒකේ නිපුණතා මට්ටම පහේ එක නිපුණතා මට්ටම බලයේ ස්වභාවය සහ ඒ බලපෑම් චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ඇසුරෙන් විස්තර කිරීම පිළිබඳ. ඉතින් මේ පාඩම සමග සම්බන්ධ වෙන දුලබතාලා මම හිතනවා මීට කලින් කරපු පාඩම අපි බලය සම්බන්ධ කර පළවෙනි කොටස මේ වෙනකොට ඒක අදාරලා ඇත්තේ ඒක අදාරලා නැති කෙනෙක් ඉන්නවනේ මේ වීඩියෝ නරඹලා ඊට පස්සේ මේ වීඩියෝවත් එක්ක නරඹන්න එකතු වෙනවා නම් වඩා හොඳයි. ඒ වගේම කොලයක් සහ පෑනක් පුතාලා ළඟ ලබා ගන්න ළඟින් තියාගන්න අවශ්‍ය වෙලාවක සටහනක් ගානක් හදා ගන්න ඕන වුණොත් ඒක වඩා අපහසු වෙයි. ඉතින් මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ මේ වස්තුවක පාර ඒ කියන්නේ මේ විවිධ බලවල විවිධ ස්වරූපයන් පිළිබඳව යත්තේ පළමුව අපි වස්තුවක බර කියන්නේ මොකක්ද සහ බර කියන එක පොළොව මගින් ඇති කරන ආකර්ෂණය කියන එක කියලා හඳුන්වා දීමක් ඉදිරි කරනවා. ඒ වගේම බල වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රයේ විදිහට හඳුන්වා දීමත් කෙනෙකුට වෙනස් වස්තු කියන්නේ දඬු තැටි සහ බලලු වැනි ඒකාකාර වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම ලකුණු කිරීම සස්වං සීරු මාළු බලවල ස්වභාවය විස්තර කිරීම ඒ වගේම සරල ක්‍රියාකාරම ආශ්‍රයෙන් අපි සිතික හා සීමාකාරී ඒ වගේම ගතික ඝර්ෂණය පිළිබඳ ඝර්ෂණ බල පිළිබඳ විස්තර කිරීමක් කරනවා. ඒ ආශ්‍රය කරගෙන ඝර්ෂණය සම්බන්ධ සමීකරණය F=μr සමීකරණය හඳුන්වා දීමක් සිදු කරනවා. ඒ ආශ්‍රිත ගැටළු විසඳීමක් සිදු කිරීම තමයි මේ පාඩමේ ආරමුණ වෙන්නේ. ඉතින් මුලින්ම වස්තුන් මත ක්‍රියා කරන බල සැලකවද්දී බලවල විවිධ ස්වරූප සලකද්දී අපිට මුලින්ම අවශ්‍ය පළවෙනියටම අපි ඕනම පද්ධතියක ලකුණු කරන බලය තමයි ඒ වස්තු පද්ධතිය. ඒ වස්තුවේ බර කියන එක. ඒතර වස්තුවක බර කියලා කියන්නේ ඒ වස්තුව පවතින ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ මගින් ඒ වස්තුව මත ඇති කරන බලයට. එතකොට ස්කන්ධ අතර ක්‍රියා කරන බල තමයි ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ. අපි පෘථිවි පෘෂ්ඨය මත තමයි මේ සියලු වස්තු අපි සියල්ල දෙනා ඉන්නේ පෘථිවි පෘෂ්ඨය ආසන්න. අනේ පෘථිවිය මගින් මේ ඕනෑම වස්තුවක් පෘථිවිය දෙසට ඇදලා තියාගන්න. ආකර්ෂණය කරලා තියාගන්න. අන්න මේ ආකර්ෂණ බලය තමයි ඒ ඕන වස්තුවක බර විදියට අපි හඳුනගන්නේ. ඒතකොට වස්තුවක බර සමීකරණයක් විදිහට ලියනවා නම් අපිට ලියන්න පුළුවන් ස්කන්ධයේ m වන වස්තුවක බර සමාන වෙනවා ඒ ස්කන්ධය සහ පවතින ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ගුරුත්ව ත්වරණේ ගුණිතය. මේ ගුණිතයෙන් වස්තුවේ බර ලියන්න පුළුවන් ස්කන්ධයේ වැඩි කිරීම ත්වරණය ගුරුත්වද ත්වරණය. එතකොට අපි සාමාන්‍ය අපි ඉන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තුළ ගුරුත්ව ත්වරණය ගණනය කිරීමේ පාසුව සඳහා අපි 10යි තප්පර වර්ගයට මීටර් 10ක් විදිහට තමයි සලකන්නේ. හරිම වගේ ගත්තොත් 9.82ක් තප්පර වර්ගයට මීටර් වෙන්නේ. එතකොට මෙන්න මේ ඕනම වස්තුවක් කියන 10න් වැඩි කරාම ඒ කියන්නේ ඕනම වස්තුවක ස්කන්ධය 10න් වැඩි කරාම මේ වස්තුවේ බර ලියන්න පුළුවන් ගණනය කිරීමේදී අපි ඒ විදිහට සලකනවා. එහෙනම් පවතින ගුරුත්වාකර්ෂණය අනුව තමයි බර මොකක්ද කියන එක තීරණය වෙන්නේ. අපි පෘථිවියේදී 10 කියලා ගත්තට අපි හඳේ හිටියොත් පුද්ගලයෙක් දැන් හඳේදී සලකන්න ඕනේ හඳේ ගුරුත්වාකර්ෂණය. සමහර හඳේ ගුරුත්වාකර්ෂණය 1.67ක් විතර වගේ වේගයක් වෙන්නේ තප්පර වර්ගයට මීටර. එහෙනම් දැන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සලකුවොත් ඒක පෘථිවියේදී ඒ වස්තුවේ බර නිව්ටන් 10ක් වෙනවා. හඳට ගියොත් මේක එක වැඩි කිරීම 1.67 කියන්නේ 1.67 නිව්ටන් වගේ වෙන්නේ. එහෙනම් ගුරුත්වාකර්ෂණයේ වෙනස් තැන් වලදී වස්තුවේ බර වෙනස් වෙනවා. නමුත් ස්කන්ධයේ කියන රාශිය වෙනස් වෙන්නේ නැහැ. වස්තුවක බර කියලා කියන්නේ එහෙනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලයේ විදියට හඳුනා ගන්න ඕනේ. එහෙනම් හැමතිස්සෙම බර ලියද්දී ගුරුත්ව ත්වරණය වැඩි කරලා ලියන්න පුළුවන්. එහෙනම් ස්කන්ධයේ m සහ ගුරුත්ව ත්වරණ ජීවන පද්ධතියක් සැලකුවොත් ඒකේ බර ලියන්න පුළුවන් mg කියලා. ඒ වගේම තමයි වස්තුවක බර හැමතිස්සෙම පෘථිවිය ආසන්නයේ පවතින වස්තුවක් සැලකුවාම වස්තුවේ බර පෘථිවි කේන්ද්‍රයේ දෙසට තමයි යොමු වෙන්නේ. ඒ කියන්නේ අපි වන්නේ හැමතිස්සෙම ඕනෑම තැනකදී බර සිරස්ස පහළට ක්‍රියා කරනවා කියලා. අපි පෘථිවි පෘෂ්ඨයේ මත ඉන්න තැනදී සිරස්ස පහළට කියලා කියන්නේ පෘථිවි කේන්ද්‍රයේ දිශාවට. ඒතර වස්තුවේ බර ක්‍රියා කරන්නේ හැමතිස්සෙම සිරස්ස පහළට කියලා තමයි ඕනම පද්ධතියක ලකුණු කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් බලයක් නම් ඒ බලයේ ක්‍රියාලක්ෂයක් තියෙනවා. ශාලාත්වයක් දිශාවක් වගේම ක්‍රියාලක්ෂයක් තියෙන අපේ කලින් පාඩමේදී විස්තර කරා. එහෙනම් මේ වස්තුවේ බර ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා නමක්. ඒක තමයි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා හඳුන්වන්නේ. ඕනෑම වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය වෙනවා. එතකොට
විවිධ වස්තු ගත්තහම විවිධ වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම එකිනෙකට වෙනස්. පැහැදිලිද? අපි උදාහරණ කිහිපයක් විදිහට සලකමු මේ විදිහට ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය. ඒකාකාර දණ්ඩක් සැලකුවොත් මේ විදිහට දණ්ඩ ඒකාකාරයි නම් දණ්ඩේ ඒකාකාරයි කියන එක අදහස් තමයි හරස් කඩ එකම විදිහට වෙන්නේ ඝනත්වය එකමයි කියන ඒකාකාර ඝනත්වයක් තියෙන වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය දණ්ඩේ හරිය මැද තමයි පිහිරන්නේ. පැහැදිලිද? දණ්ඩක ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය හරියටම දණ්ඩේ දිග දෙකට බෙදෙන ලක්ෂයේ පිහිරන්නේ. ඒක මතක තියාගන්න. මොකද මේ යම් ඉදිරියේදී විස්තර කරන අනිත් පාඩම්වලදී මේ බල ලකුණු කිරීම සහ ඒ බල සම්බන්ධව කියන්නේ ගූර්ණ ලබා ගැනීම මේ වේදී මේ බල කියා කරන ලක්ෂ්‍ය ඉතා වැදගත් වෙනවා. ඒතර ගුරුත්ව කේන්ද්‍රය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ පද්ධති සම්බන්ධ ගණනය කිරීම වලදී. ඒතර ඒ ලක්ෂ්‍ය ඉතා වැදගත්. ඒ හින්දා ගුරුත්ව කේන්ද්‍ර ලකුණු කිරීම ඉතාම වැදගත් වෙනවා. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දැනගෙන සිටිය යුතු වෙනවා. ඒ වගේම අපි ඊළඟට ගියොත් ඒකාකාර තැටියක ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් මේ විදිහේ තැටියක් සැලකුවොත් මම R වන තැටියක් අරන් තියෙන්නේ. මේකේ පළමු රූපයෙන් ඕගලන්ට තැටිය තිරස් තලයක තබා ඇති ආකාරයත් ඒ තැටියම සිරස් තලයක පේන ආකාරයක් තමයි දෙවන රූපයෙන් පෙන්වලා තියෙන්නේ. එහෙනම් මේකේ මෙවැනි තැටියක පාර කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙන්නේ ඒ ඒකාකාර තැටියක් සැලකුවාම ඒ තැටියේ අක්ෂය මත හරි මැද කියන්නේ කේන්ද්‍රය වෘත්තාකාර දේ වෘත්තයේ කේන්ද්‍රය නැත්නම් කේන්ද්‍රය හරහා යන අක්ෂය. මේ විදිහට අපිට ඒකේ බල ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකාකාර වලල්ලක මුදුවක ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් ඒකෙත් අර විදිහම තමයි කේන්ද්‍රය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ හැමතිස්සෙම. මෙන්න මේ වගේ ඒකාකාර සමතල හැඩයක් තියෙන වස්තුන්ගේ හරි සම්මිතික විදිහට ස්කන්ධ ව්‍යාප්ත වෙන බර ව්‍යාප්ත වෙන ආකාරයට තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ. ඒතර එකිනෙකට හැඩ වෙනස් වෙනකොට ගුරුත්ව කේන්ද්‍රයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. ඒ හැමතිස්සෙම මතක තියාගන්න අසමාකාර හැඩයක් තියෙන වස්තුකුණක් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඒ වස්තුවේ බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ. ඒ හින්දා ඒක මතක තියාගන්න වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂ්‍ය විදිහ තමයි ගුරුත්ව කේන්ද්‍රය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු වස්තුවක් මත ක්‍රියා කරන බලවල ඊළඟ බලය අපිට වෙන්නේ ආතති බලය කියන එක. ඒතර ආතතියක් කියලා කියන අපි දණ්ඩක් තන්තුවක් යම් ඇදීමකට ලක් කරාම ඒ දණ්ඩ දිගේ ඕ නැත්නම් ඒ තන්තුව දිගේ ක්‍රියා කරන බලය ආතති කියලා හඳුනා ගන්න පුළුවන්. කියන්නේ දැන් අපි තන්තුවක් නිකන් අරගෙන නිකම්ම මෙහෙම තන්තුව තියලා තිබ්බොත් ඒක මත ආතතියක් ඇති වෙන්නේ නැහැ. තන්තුව යම් ඇදීමකට ලක් කරන්න. තන්තුවනොත් යම් බලයක් දෙන්න ඕනේ. මොකද මේක ස්පර්ශීය බලයක්. ස්පර්ශීය බලයක් නම් තවත් පද්ධතියක් එක්ක ස්පර්ශ කරන්න. කියන්නේ අදින්න ඕනේ. එතකොට ඇදීමකට ලක් කරාම තමයි තන්තුව ආතතියකට ලක් වෙන්නේ. එතකොට තන්තුවක කෙලවරක තන්තුවක එක් කෙලවරක් අචල ලක්ෂයකට ගැට ගහලා අනෙක් කෙලවරෙන් යම්කිසි වස්තුවක් එල්ලුවාම ඒ වස්තුවේ බර මගින් ඒ තන්තුව ඇදීමකට ලක් කරනවා. අන්න එතකොට තන්තුවට ආතතියක් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට ආතති බලය පිටු මේ විදිහේ පද්ධතියක් වස්තුවක් කියලා. මේ වස්තුවක් ගත්තොත් අපිට මේකේ ආතති ලකුණු කරන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම අපි මේ වස්තුවේ ආතති කරන වස්තුවේ බර ලකුණු කිරීම සම්බන්ධව ගත්තොත් දැන් මේ වස්තුව සැලකුවොත් එහෙම මේකේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට වස්තුවේ බර ලකුණු ගන්න පුළුවන් අපිට මෙහෙම. ඒ වගේම දැන් මේ වස්තුව එල්ලලා තියෙන ලක්ෂය වෙන්නේ මෙතන. මේක තමයි මේ ආතතියේ ක්‍රියාලේඛාන්ත. මේකේ මෙතන ලක්ෂය තමයි ආතතියේ ක්‍රියා ලක්ෂය වෙන්නේ. බලේ වස්තුවේ නම් ඉහළට ක්‍රියා කරනවා එතන ඉඳන් තන්තුව මගින් වස්තුව මත ඇති කරන ආතතිය. මේක මතක තියාගන්න. මේ මං පේ රූපයේ ලකුණු කරලා තියෙන්නේ මේ කියන්නේ තන්තුව මගින් වස්තුව මත ඇති කරන ආතතිය. එතකොට මේ ආතතිය අදාළ වෙන්නේ මම මේ ආතතිය T කියලා දැම්මොත් අපි ආතතිය සංකේතවත් කරන T කියලා දැම්මොත් ඒ T කියලා කියන්නේ වස්තුව මත ආතතිය මෙතනදී අපි තන්තුව මත ආතතිය ගත්තොත් වෙන රූපයක තන්තුව ඇදලා ගත්තොත් එහෙනම් මේ තියෙනවා මෙන්න මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තමයි මේ සියලු බලය දෙන්නේ. ඒකට මේක වස්තුව මත ඇති ආතතිය වගේම වස්තුව මගින් තන්තුව මත ආතතියක් ඇති කරනවා. අනේ තන්තුව වස්තුව මගින් තන්තුව මත ඇති කරන ආතතිය විදිහට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධව මේ විදිහට දෙනවා. ඒතර මෙතන ඉහළ ලකුණු කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ උඩ තියෙන සිවිලිම
නැත්නම් ඒ තන්තුව එල්ලා තියෙන ලක්ෂය මගින් තන්තුව මේ පැත්තට අදිනවා. ඒ බලය තමයි නැත්නම් දෘಢාධාරකයේ මගින් තන්තුව මත ඇති කරන ආතතිය තමයි ලකුණු කරලා තියෙන්නේ. අපි දෘಢ ආධාරකයත් ඕනනම් ඇදලා පෙන්නොත් මෙහෙම. අනේ අපිට මේ දෘಢාධාරකයේ මත ඇති වෙන ආතතිය මේ විදිහට පල්ලෙහාට ලකුණු ගන්න පුළුවන්. සිරස්ස පහළට ඒකෙන්නේ. දෘಢාධාරකය තන්තුව මගින් දෘಢාධාරකයේ මත ආතතිය පහළට විදිහට. ඒකට අපි ඇත්තටම සාමාන්‍ය ගණනය කිරීම වලදී ආතතිය ඇඳලා පෙන්නනකොට අපි මේ වස්තු මත තියෙන ආතති පවණ ඇඳලා පෙන්නන්නේ මේ තන්තුව මත එන ආතතිය ඇඳලා පෙන්නන්නේ නැහැ. ඒක වැරදියට වටහා ගන්න එපා. අපි තන්තුව තමයි ආතතියකට ලක් වෙන්නේ. නමුත් අපි මේ තන්තුව මගින් වස්තුව එල්ලා ඇති වස්තුව මතත් වස්තුව මගින් තන්තුව මතත් විදිහට නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ක්‍රියා ප්‍රතික්‍රියා යුගල විදිහට තමයි මේ ආතති බලය යෙදෙන්නේ. දැන් මේ කතා කරපු ආතතිය කතා කරද්දී අපි දන්නවා වස්තුවක් දැන් මේව හිතමු තන්තුවක් ආධාරයෙන් වස්තුවක් එල්ලලා තිබ්බා කියලා. එතකොට මේ වස්තුවේ බරට අනුරූපව තන්තුවේ ආතතිය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් වස්තුවේ බර නිව්ටන් 20යි නම් අර තන්තුවේ ආතතිය නිශ්චල තියෙන අවස්ථාවේ තන්තුවේ ආතතිය නිව්ටන් 20ක් වෙනවා. අපි වස්තුවේ බර නිව්ටන් 50 කරොත් ඉබේම තන්තුවේ ආතතිය නිව්ටන් 50ක් වෙනවා. වස්තුවේ බර වැඩි කරන්න ඒ බරට අනුරූප වෙන විදිහට තන්තුවේ ආතතිය මේ විදිහට වැඩි වෙනවා. මේ විදිහට ඉබේ තන්තුවේ ආතතිය ඉබේ වෙනස් වෙනවා. අනේ විදිහේ ඉබේ වෙනස් වෙන බල වලට අපි කියනවා ස්වයං සීරුමාරු බල කියලා. කියන්නේ ඒ ස්වයං සීරුමාරු බල වෙනම බාහිර කාරකකින් වෙනස් කරන්න ඕනේ. එල්ලන ලද වස්තුව නැත්තම් ඒ අදිනවා නම් තන්තුව අදින බලයේ අනුව තන්තුවේ ආතතිය ඉබේ වෙනස් වෙනවා. ඉබේ වෙනස් වෙන විදිහේ බල වලට අපි කියනවා මේ විදිහට ස්වයං සීරුමාරු බල කියලා. ඒකට තන්තුවක ආතතිය කියන්නේ ස්වයං සීරුමාරු බලයක් විදිහට අඳුර ගන්න ඕනේ. ඒ විදිහේ ස්වයං සීරුමාරු බලයක් ඉදන් තමයි මේ තන්තුවක ආතතිය පාවිච්චි කරලා නැත්තම් දුන්නක ආතතිය පාවිච්චි කරලා අපිට දුනුතරාදී කියන එක නිර්මාණය කරගෙන බර මැනීම සඳහා දුනුතරාදී නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට වස්තුවක් මත ක්‍රියා කරන බල ස්වરૂපය يعني බලයේ ස්වરૂපය විදිහට අපි කතා කරන අභිලම්බ ප්‍රතික්‍රියා බල. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ කිසියම් වස්තුවක් තව වස්තුවක් සමග ස්පර්ශව පවතිනවා නම් වස්තුවක් කිසියම් පෘෂ්ඨයක් එක්ක ස්පර්ශව පවතිනකොට ඒ පෘෂ්ඨයට ලම්බක වස්තුව මත ඇති කරන බලය තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බල කියලා කියන්නේ. එතන මතක තියාගන්න මේක ලම්බකව ඇති කරන බලය වෙන්න ඕනේ. කියන්නේ එකිනෙකට වස්තුකේ ස්පර්ශ නම් ඒ ස්පර්ශ හැම පෘෂ්ඨයක් ස්පර්ශ පෘෂ්ඨ සෑම එකක් මත මේ එකිනෙකට ලම්බකව බල ඇති වෙනවා. ඒ කියන්නේ එක වස්තුවකින් අනෙක් වස්තුවටත් ඒ වස්තුවෙන් පළවෙනි වස්තුව වෙතටත් විදිහට සෑම වස්තුවක් වෙන ක්‍රියා සහ ප්‍රතික්‍රියා යුගල විදිහට මේ ප්‍රතික්‍රියා බල නිර්මාණය වෙනවා. එතකොට ක්‍රියා ප්‍රතික්‍රියා යුගල නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුගමනය කරගෙන මේ සියලු බල පද්ධති මත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව ගේ කිව්ව කාරණාවට අනුව හැමතිස්සෙම ස්පර්ශ පෘෂ්ඨයේ ලම්බකව තමයි ක්‍රියා කරන්න ඕනේ. කියන්නේ අපි වස්තුවක් මත ප්‍රතික්‍රියා බලය ලකුණු කරනවා නම් ඒක හැමතිස්සෙම ස්පර්ශ පෘෂ්ඨයේ ලම්බකව වස්තුව මත ක්‍රියා කරන විදිහට අඳින්න පුරුදු වෙන්න ඕනේ. මේ විදිහේ වස්තුවක් ගත්තොත් මෙතන මේ තියෙන ස්පර්ශ පෘෂ්ඨයේ බාල්දුරට පේනවා ඇති. මේ අපි සලකන වස්තුව. ඒතකොට මේ වස්තුවේ ලිම්ම ගත්ත වස්තුවේ බර, ඒතර වස්තුවේ බර ක්‍රියා කරන්නේ ලක්ෂයට අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඒතර ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳන් වස්තුවේ බර සිරස්ව පහළට ක්‍රියා කරනවා. නම් මේ ස්පර්ශ පෘෂ්ඨයේ මගින් අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ පෘෂ්ඨයේ මෙතන ලම්බකව සිරස්ව ඉහළට ක්‍රියා කරන එක පෘෂ්ඨය. මේක අපි එලා මෙතන කියන්නේ මේක පෘෂ්ඨයේ මගින් වස්තුව මත ඇති කරන ප්‍රතික්‍රියා බලය, අභිලම්බ ප්‍රතික්‍රියා බලය. උදාපත මතක තියාගන්න ක්‍රියා ප්‍රතික්‍රියා යුගල කියලා කියන්නේ මේ වස්තුවේ බර ක්‍රිමී මෙතනදී ක්‍රියාව වෙන්නේ. වස්තුවේ බර මගින් පෘෂ්ඨයේ පහළට තල්ලු කරනවා. ඒ ක්‍රියා බලය මෙතන ඇඳලා නැහැ. අපි ඒක වෙනම රූප සටහනක අඳිමු. මෙන්න මේ විදිහට ස්පර්ශ පෘෂ්ඨයේ සැලකුවොත් එහෙම අනර ස්පර්ශ පෘෂ්ඨයේ මත මේ විදිහට ලම්බකව ක්‍රියා කරනවා. මෙතන ස්පර්ශ පෘෂ්ඨයේ ලම්බකව මේ තමයි වස්තුව මගින් පෘෂ්ඨයේ මත ඇති කරන ප්‍රතික්‍රියා බලය. ඒතර මේ ප්‍රතික්‍රියා බලයයි වස්තුවේ බරයි මේ දෙක බල දෙකක් එතනදී. වස්තුවේ බර කියන්නේ මෙතන වස්තුවේ බර ඇවිල්ලා ක්‍රියාව වෙන්නේ ඒක පෘථුවිය මගින්. පෘථිවි පෘෂ්ඨයේ මගින් තමයි වස්තුව පල්ලෙහාට අදින එක තමයි වස්තුවේ බර. ඒතකොට වස්තුවේ ප්‍රතික්‍රියාව වෙන්නේ වස්තුව මගින් පෘථුවිය ඒ පැත්තට ඇද ගැනීම. මෙතන ප්‍රතික්‍රියා බලවලදී කතා කරන්නේ මේ වස්තුව මගින් පෘෂ්ඨය පල්ලෙහාට තල්ලු කරනවා.
ඒ වගේම පෘෂ්ඨය මගින් වස්තුව ඉහළට තල්ලු කිරීමක් වෙනවා. ඒක තමයි ප්‍රතික්‍රියා. එතකොට මේක ක්‍රියාබලයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. එතන මේක තමයි අපි ක්‍රියාව කියලා වෙන්නේ මෙතනදී. මේ තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියා කරන බල යුගලය ඕකයි. ඒ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නේ. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා බල ගත්තොත් මේ වගේ පද්ධතියක එහෙනම් මේක අපි ලකුණු කරමු මෙතන වස්තුවක බල විදියට ලකුණු කරා මේක ප්‍රතික්‍රියා බල විදියට තේ තියාගන්න මේ හැම තිස්සෙම මෙතන ලම්බකව තමයි ලකුණු වෙන්න ඕනේ. ඒ වස්තුවේ බාර ක්‍රියා කරන ලක්ෂ්‍ය විදියට ගුරුත්ව කේන්ද්‍රය හඳුනගන්න. මේ වගේ පද්ධතියක් සැලකුවොත් මෙතනදී මේ ස්කන්ධයෙන් මේක වෙන වස්තුවක් කියලා කමු. මේ දෙවෙනි එක ස්කන්ධයෙන් දෙක වෙන වස්තුවක්. ඒතර මේ වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියා වාර එක මේක මත ආර දෙක මොකද එකිනෙකට වෙනස් වස්තු දෙකක්. ඒ වගේම තමයි මෙන්න මේ වස්තු දෙක අතර ස්පර්ශ වෙලා තියෙනවා. එහෙනම් ස්පර්ශ හැම පෘෂ්ඨයක් මතම එකිනෙකට ලම්බක බල ක්‍රියා කරන මේ වලය P විදියට මේ ඒකට PP කියලා. ඒතර මේ කුඩා වස්තුව මගින් මේ පැත්තට ලම්බකව බලයක් ඇති කරනවා වගේම තමයි විශාල වස්තු මගින් අනිත් වස්තුව මත ලම්බකව ඒ විශාලත්වයෙන් සමාන දිශාවෙන් කියන්නේ මේ ප්‍රතික්‍රියා බල කියන එක ස්පර්ශ හැම පෘෂ්ඨයක් මතම ස්පර්ශ පෘෂ්ඨ වලට ලම්බකව ක්‍රියා කරනවා කියන එක මතක තියාගන්න ඕනේ. අදිද්දී ඇඳලා පෙන්නන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ වගේ ආනත් තලයක් මත තියෙන වස්තුවක් ගත්තොත් මේ ආනත් තලයේ ලම්බකව ප්‍රතික්‍රියා බලය විදිහට දෙනවා. මේ ලකුණු ගන්න පුළුවන් බර වස්තුවක පල්ලෙහාට. ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රියා බලයේ වස්තුව මත ක්‍රියා කරන ප්‍රතික්‍රියාව තමයි ඉහළට ක්‍රියා කරන. ඒ වගේ මේ පල්ලෙහාට තියෙන මේ බලය ගත්තොත් එහෙම ඒ ඇවිල්ලා වස්තුව මගින් ආනත් තලයේ මත ඇති කරන ප්‍රතික්‍රියාව. ඒ වගේම මේ වගේ නාදති දෙකක් උඩ දැන් අපි කියනවා සේතු ආධාරක දෙකක් උඩ දණ්ඩක් තියලා තිබ්බොත් අන්න මේ දණ්ඩ මගින් මේ ප්‍රතික්‍රියා බල ඇති කරන දණ්ඩ මත ඒ වගේම දණ්ඩේ බර පල්ලෙහාට තියෙනවා. ඒකෙන් මේ නාදති දෙක උන්නම් වෙනම අපි හදලා පෙන්නුවා. මේ දණ්ඩ මගින් නාදති දෙක මත හරහා සමාන ප්‍රතික්‍රියා බල දෙකක් මෙහෙම පහළට ඇති කරනවා. ඉතින් මේ විදිහට ප්‍රතික්‍රියා බල ලකුණු කරන්න තියා ගන්න ඕනේ. ප්‍රතික්‍රියා බල කියන්නේ පද්ධතියක් මත ක්‍රියා කරන බල සලකද්දී ප්‍රතික්‍රියා බල කියන එක අපිට වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු ඝර්ෂණ බල. ඒතර ඝර්ෂණය කියලා කියන්නේ වස්තුවක් යම් පෘෂ්ඨයකට සාපේක්ෂව චලිත වීමේදී ඒ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව පෘෂ්ඨයේ දිගේ ක්‍රියා කරන බලය. ඒතර ඝර්ෂණය. දැන් අපි කතා කරපු අභිලම්බ ප්‍රතික්‍රියා බලය පෘෂ්ඨයට ලම්බකව ක්‍රියා කරන ස්පර්ශ පෘෂ්ඨ අතර. නමුත් ඝර්ෂණය ක්‍රියා කරන්නේ පෘෂ්ඨයේ දිගේ. කියන්නේ පෘෂ්ඨයට ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තරව සාපේක්ෂව චලිතවද හෝ චලිත වීමට පෙළඹෙන දිශාවට ප්‍රතිවිරුද්ධව. මතක තියාගන්න අපි නිකම් වස්තුවක් අරන් ඒ වස්තුව නිකම් පෘෂ්ඨයක් උඩ තියලා තිබ්බොත් ඒකේ කිසිම චලිත වීමට පෙළඹවීමක් හෝ චලිත වීමක් නැත්නම් එතන ඝර්ෂණයක් ක්‍රියා කරන්නේ නැහැ. ඝර්ෂණයක් ක්‍රියා කරන්න ඒ වස්තුව පෘෂ්ඨයක් මත තියලා පෘෂ්ඨයට සාපේක්ෂව වස්තුව චලිත කරන්න ඕනේ. එහෙම නැත්නම් චලිත කරන්න පොළඹවන්න ඕනේ. ඒ පෙළඹවීමක් වත් නැත්නම් මේ වස්තුව මත ඝර්ෂණයක් ක්‍රියා කරන්නේ නැහැ. ඝර්ෂණයට අවශ්‍ය සාධකයක් තමයි සාපේක්ෂව චලිත වීම හෝ චලිත වීමට පෙළඹවීමක් පෘෂ්ඨ අතර තියෙන්න ඕනේ කියන එක. නම් මේ විදිහට ක්‍රියා කරන බලවලට අපි කියනවා ඝර්ෂණ බල කියලා. ඒ ඝර්ෂණය දැන් කලින් විස්තර කරා වගේ හැම තිස්සෙම ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තරයි. ඒ වගේම චලිත වෙන්න පෙළඹෙන හෝ චලිත වන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. දැන් මෙතන මේ වස්තුවේ ලකුණු කරලා තියෙන්නේ අපි මේ ලකුණු කිරීම ගත්තොත් කියන්නේ වස්තුවක කලින් ලකුණු කරපු විදිහට බර පල්ලෙහාට ප්‍රතික්‍රියාව මේ පැත්තට දැන් බාහිරින් යම්කිසි බලයක් යදොත් P කියලා කියන්නේ චලිත කිරීමට පොළඹවන බලයක් යදලා චලිත වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒකට ඝර්ෂණය හැමතිස්සෙම ක්‍රියා කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධව. ඉතින් අපි ඔක විස්තර කරලා බැලුවොත් මේ විදිහේ වස්තුවක් තියෙනවා නම් ඉස්සලා මේ වස්තුව වෙනම අපි මේ වස්තුව අරගත්තොත් මේ වස්තුවේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා සිරස්ව පහළට. ඒ වගේම ප්‍රතික්‍රියා බලය වස්තුව මත සිරස්ව ඉහළට ක්‍රියා කරනවා. ඒ කියන්නේ පෘෂ්ඨය මගින් වස්තුව මත ඇති කරන ප්‍රතික්‍රියාව. ඒ වගේම වස්තුවට බාහිරින් P බලයක් යදුවොත් අන්න ඒ බලය යෙදීම නිසා මේ චලිතයකට පෙළඹෙනවා. හෝ චලිත වෙන්න පුළුවන්. අනේ චලිත වෙන දිශාට ප්‍රතිවිරුද්ධව පෘෂ්ඨය මගින් වස්තුව මත ඝර්ෂණයක් ඇති කරනවා. දැන් පෘෂ්ඨය මේ අපි සැලකේ වස්තුව විතරයි. මේ වස්තුවේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය සැලකුවොත් වෙනම මෙන්න මේ විදිහට ගත්තොත් අන ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව වස්තුව මත ඉහළට ක්‍රියා කරා වගේ මේ වස්තුව මගින් පෘෂ්ඨය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව පහළටත් මේ පෘෂ්ඨය මගින් වස්තුව මත ඇති කරන ඝර්ෂණය
වම් පැත්තට ඇති කරා වගේම අන පෘෂ්ඨය මගින් වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඝර්ෂණ බලය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා මේ විදියට. එනම් මේක මේ බලත් ක්‍රියාපතික්‍රියා යුගල විදියට දෙන නිව්ටන්ගේ 3 වන නියමයට අනුව දෙන බල වර්ග තමයි සියල්ල. ඒක තකලේ. ඒතකොට ඝර්ෂණ බලයේ කොහොමද ලකුණු කරන්නේ කියන එක සම්බන්ධයි. අපි ඝර්ෂණ බලය ගැන තවදුරටත් විස්තර කරන්න ගියොත් දැන් උදාහරණයක් මෙතනදී මම දෙන්නම් මේ පද්ධතියේ කියා කරන බල ලකුණු කිරීම සම්බන්ධව. ඉතින් බලමු මේ පද්ධතිය මේකේ දීලා තියෙන ඔයගොල්ලන්ට මේක සිරස් සහ තිරස් බිත්තියක් අතර රඳවල තියෙන එක ඉනිමගක් ආකාරයේ වස්තුවක්. පෘෂ්ඨ දෙකම රළුයි කියලා ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අපි මේ වස්තුවේ ගියොත් මේකේ ඒ ලක්ෂණ පළමුවම අපි මේ පද්ධතියක ලකුණු කරන බලය තමයි දීපිතේ මේ වස්තුවේ බාර කියන එක. ඉතින් වස්තුවේ බාර ක්‍රියා කරන්නේ දණ්ඩක් ඉඳ මේක ඒකාකාර දණ්ඩක් විදිහට තියෙන ඉඳ ඒක දණ්ඩේ හරිය මැදින් වස්තුවේ බාර ක්‍රියා කරන්න ඕනේ. ඒතකොට අපි ඒ ලක්ෂය ගත්තොත් ඒ ලක්ෂය තිරස් පෘෂ්ඨය රළු පෘෂ්ඨයක් මත ස්පර්ශව පවතින. ඒ ලක්ෂය මත වස්තුවේ බාර මේ විදිහට ප්‍රතික්‍රියා බලය R1 කියලා ගත්තොත් ඒක පෘෂ්ඨයට ලම්බව ඉහළට ක්‍රියා කරනවා. ඒ වගේ B ලක්ෂය සිරස් බිත්තියක ගැටලා තියෙන. දැන් B ලක්ෂය ගත්තොත් ඒක B ලක්ෂයේ ඒ සිරස් බිත්තියට ලම්බක ප්‍රතික්‍රියාව දණ්ඩ මත තිරස්ස R2 කියලා මෙතන ලකුණු කරලා තියෙන මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි ලකුණු කරන්නේ දැන් මේකේ ඝර්ෂණ බල ප්‍රතික්‍රියා බල ලකුණු කරා බර ලකුණු කරා දැන් ඝර්ෂණ බල ලකුණු කරන්න ඕනේ. දැන් මේ දණ්ඩ මේ විදිහට තිබ්බොත් මේ දණ්ඩ මේ ඒ ලක්ෂයේදී ලිස්සලා යන්න බලන්නේ මේ පැත්තට හැමතිස්සෙම. මේ පැත්තට ලිස්සීමකට පෙළඹීමක් තියෙන. එහෙනම් මේක ලිස්සීම මේ පැත්තට පෙළඹීමක් තියෙනවා නම් අන්න ඝර්ෂණයේ ඊට ප්‍රතිවිරුද්ධව පෘෂ්ඨයේ දිගේ ක්‍රියා කරනවා F1 කියලා ගත්තොත් ඒක දකුණු පැත්තට ක්‍රියා කිරීමක් වෙන්නේ. එතකොට මේක මේ පැත්තට ලිස්සීමක් සිදු කරනවා නම් පෙළඹ වෙනවා නම් අනිවාර්යෙන් දණ්ඩ පහළට බිත්තිය දිගේ පහළට රූට් ආයාමට තමයි ඒතකොට පෙළඹෙන්නේ. අන්න ඒ පහළට චලිත වීමට පෙළඹෙන නිසා ඊට ප්‍රතිවිරුද්ධව B ලක්ෂයේදී ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ සිරස්ව ඉහළට. ඒ පෘෂ්ඨයේදී කේ සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙන්නේ F2 කියලා. මේ විදිහට පද්ධතියක් ඕනම දෙන ලද පද්ධතිය ඝර්ෂණ බල ලකුණු කිරීමට පෙදුවල පුතාලට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේ පාඩම සම්බන්ධව කරුණු ඉගෙන ගන්නකොට මෙන්න මේ බල ලකුණු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මේ බල මොනවද කියන එක මේ දක්වා අපි ඉගෙන ගත්තා. ආතතිය ඉගෙන ගත්තා. ප්‍රතික්‍රියා බලයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව වස්තුක බර කියන එක මුලින්ම ඉගෙන ගත්තා. ඝර්ෂණ බලය කියන එක ඉගෙන ගත්තා. එතකොට මේ සම්බන්ධ බල ලකුණු කිරීම ඒ සම්බන්ධ කොහොමද මේ බලය ක්‍රියාත්මක වෙන්නේ බලය දැන් අභිලම්බ ප්‍රතික්‍රියා පෘෂ්ඨයට ලම්බකවද පෘෂ්ඨයට සමාන්තරවද වස්තුව මතද පෘෂ්ඨය මතද තයි ස්පර්ශ පෘෂ්ඨ අතරද තන්තු මතද අනේ මේ විදිහට මේ සියලු බල ක්‍රියා කරන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි මේ පාඩම සම්බන්ධයෙන්. හරි ඊළඟට බලමු ඝර්ෂණය සම්බන්ධ තවත් වැදගත් කාරණා කීපයක් ගැන විස්තර ගන්න. අපි තව වස්තුවක් පෘෂ්ඨයක් උඩ තියලා ඒ වස්තුව මත ඝර්ෂණ බලයක් එන්න අපි දන්නවා මේ වස්තුව චලිත කිරීමට පොළඹවන්න ඕනේ. ඒ කියන්නේ බාහිරින් අපි P කියලා බලයකින් බලයක් යොදනවා. බලයක් යොදලා මේ P බලය අපි ටික වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට බලමු මේ ඝර්ෂණය කොහොමද මේ P බලය අනුව වෙනස් වෙන්නේ කියලා. මෙහෙන් බැලුවොත් මේ විදියට P බලයක් යොදද්දි අපි මේකේ මේ පැත්තට P බලය නිව්ටන් වලින් ලකුණු කරනවා කියලා හිතමු. මේක එකකේ විදිහට මේක නිව්ටන් වලින් ඒ වගේ මේ පැත්තට ඝර්ෂණ බලය නිව්ටන් වලින් ලකුණු කරනවා කියලා ගත්තොත් මෙන්න මේ P බලය වැඩි කරද්දී මේ ඝර්ෂණය වෙනස් වෙන ආකාරය තමයි මේ පස්තාරෙන් ලියන්නේ. මේ පස්තාරේ මේක අංශක 45ක් වෙන විදිහට තමයි යෙදෙන්නේ. මම ඒ ගැන විස්තර කරන්නම්. ඉතින් මුලින්ම වෙන්නේ මේ ඝර්ෂණ බලය. P බලය වැඩි කරනකොට මේක චලිතයක් නෑ. චලිත වෙන්නේ නෑ මුලින්. ඒ කියන්නේ P ගේ යම් අගයක් දක්වා මේක චලිත වෙන්නේ නෑ. මේ P ගේ චලිත වෙන්නේ නැත්නම් මේ තිරස් බල සමාන වෙන්න ඕනේ. කියන්නේ සංප්‍රයුක්ත බලයක් තියෙන්න බෑ චලිත වෙන්නේ නැත්තම්. චලිතයක් වෙනවා සංප්‍රයුක්ත බලයක් තිබ්බොත්. එතකොට එහෙනම් P බලය ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේ. ආරම්භයේදී වෙන්නේ මේ P බලය ඝර්ෂණ බලයට සමාන වෙන විදිහට මේ බලය වෙනස් වෙනවා. ඝර්ෂණය වෙනස් වෙනවා P වෙනස් කරද්දී. හරි එහෙම වෙනස් වෙලා මේ ඝර්ෂණ යම් අවස්ථාවක P බලයේ යම් උපරිම අගයකදී ඝර්ෂණ බලය උපරිම වෙනවා. කියන්නේ P කියන්නේ ඝර්ෂණයේ උපරිම වෙනවා. ඒකෙදි P යම් අගයක් එනවා. එතරින් එහාට තවදුරටත් අපි මේ P බලය වෙනස් කරොත් එහෙම අනේ ඝර්ෂණය ශනිකව පොඩ්ඩක් අඩු වෙලා ඊට පස්සේ කොච්චර P බලය වෙනස් කරත් ඝර්ෂණය නියතව තියෙනවා. ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ.
ඒතර ඝර්ෂණ වෙනස් වෙන්නේ නැහැ. ඒතර වැඩි කරන බාහිරින් යන P බලය වැඩි කරන්න මේ පද්ධතිය චලිත වෙන්න පටන් අරන් චලිත වෙන තොරණේ වෙනස් වෙන එක තමයි එතනින් එහාට වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ ආරම්භයේදී චලිත නොවන අවස්ථාවේදී P බලය කියන්නේ අපි මේ හරිය යදපු P බලය ගත්තොත් එහෙනම් මේ හරිය ඒ බලය ඝර්ෂණය සමානයි. කියන්නේ මෙතන බලය P නම් මේකත් ඒ යගේමයි එන්නේ. ඒ හින්දා තමයි මේ පස්තාරේ අනුක්‍රමණය මෙතන කෝණේ අංශක 45ක් විදිහට අනුක්‍රමණය එකක් වෙන විදිහට ඒ කියන්නේ tan අංශක 45 එකක් වෙන විදිහට මේ පස්තාරේ ලැබෙන්නේ. එතකොට මේකේ තියෙනවා උපරිම ඝර්ෂණයේ උපරිම වෙනවා යම් අවස්ථ කියන්නේ ආරම්භයේදී ඝර්ෂණ බලය P බලයට සමානයි. අපි ඒක ස්ථිතික ඝර්ෂණයේ විදිහට හඳුනා ගන්නවා. ඒ කියන්නේ ස්ථිතිකයි කියන්නේ චලිත වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ ක්‍රියා කරන ඝර්ෂණේ. එතකොට ඒක යොදු බාහිර බලයට සමානව තමයි එන්නේ හැමතිස්සෙම. ඒ වගේම ඝර්ෂණයේ උපරිමගේ මේ පද්ධතිය මේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ ලබා ගත එක උපරිමගේට අපි කියන සීමාකාරී ඝර්ෂණේ. එතනින් පස්සේ තවදුරටත් P බලය වැඩි කරද්දී ඝර්ෂණ බලය ශනිකව අඩු වෙලා වස්තුව චලිත වීමේදී ක්‍රියා කරන ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියනවා. මෙතනදී ඝර්ෂණයේ ආකාර තුනක් අඳුන ගන්න පුළුවන්. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය කියලා. අපි ඔය පිළිබඳව විස්තර කරමු. එතකොට මෙන්න මේ චලිත වෙන පරාසයට දක්වා. කියන්නේ චලිත නොවන දන් ක්‍රියා කරන ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණයේ විදිහටත් චලිත වෙන ඝර්ෂණයේ ගතික ඝර්ෂණයේ විදිහටත් සලකන්න පුළුවන්. එතකොට අපි මේ බලගෙන වෙනම ගත්තොත් දැන් ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ වස්තුවක් චලිත නොවන අවස්ථාවේ නිශ්චලව පවතින අවස්ථාවේදී. එතන බාහිර බලය කියන්නේ වස්තුවක් චලිත කරන්න පොළඹවුවාම ඒ මත ක්‍රියා කරන ඝර්ෂණය තමයි ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. ඒතකොට පොළඹවනවා කියන්නේ බාහිරින් බලයක් යොදන්න ඕනේ නිශ්චලව තියෙන වස්තුවක් මත. එතකොට මේ යොද බාහිර බලයට ප්‍රතිවිරුද්ධව පෘෂ්ඨ ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියා කරන ඝර්ෂණය. දැන් මේ ස්ථිතික ඝර්ෂණයේදී මතක තියාගන්න ඕනේ වස්තුව චලිත වෙන්නේ නැහැ. චලිත වෙන්නේ නැති හින්දා ස්ථිතික ඝර්ෂණ බලය යොද බාහිර බලයට හැමතිස්සෙම විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එතකොට ඊළඟට සීමාකාරී ඝර්ෂණය කියන්නේ මේ වස්තු ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණයට ලබා ගන්න පුළුවන්. වස්තුවක් යම් පෘෂ්ඨයක් මත ස්පර්ශයේදී ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර තියෙන ඝර්ෂණය ලබා ගත හැකි උපරිම ඝර්ෂණ බලය. ඉතින් මේ අවස්ථාවේ වස්තුව චලිත වෙන්න ආසන්න වෙනවා. කියන්නේ චලිත වීමට ආසන්න. හැබැයි චලිත වෙන්නේ නැහැ. තවත් දශමයක් හරි බාහිර බලය වැඩි කරොත් තමයි චලිත වෙන්නේ. නමුත් චලිත වීමට ආසන්නයි. ඒ හින්දා අපි ඒක සීමාකාරී ඝර්ෂණය නැත්නම් උපරිම ඝර්ෂණ බලය කියලා කතා කරනවා. ඉතින් මේ චලිත වීමට ආසන්න අවස්ථාවේ ඊළඟ මේ අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය යොදා ඇති බාහිර බලයට සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලය තමයි පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණයට ලබා ගන්න පුළුවන් උපරිමගේ තීරණය වෙන්නේ. ඒ වගේම මේ තමයි චලිත වෙන්න ආසන්නතම අවස්ථාව. තව දුරටත් අපි බාහිර බලය වැඩි කරොත් අන්න වස්තුව චලිත වීමට පටන් ගන්නවා. වස්තුව චලිත වීමේදී ක්‍රියා කරන ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. එතකොට වස්තුවක් චලිත වීමේදී චලිතයට ප්‍රතිවිරුද්ධව ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියා කරන බලය තමයි ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණය කියලා කියන්නේ. මේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී බලයට වඩා තරමක් අඩුයි. ඒක පොඩ්ඩක් අඩු වෙලා ඒතර බාහිර බලය කොච්චර වැඩි කළත් ඝර්ෂණ බලය වෙනසක් වෙන. ඒ ඝර්ෂණ බලය නියතයි. ගතික චලනය වෙනකොට වස්තුවක් මත ක්‍රියා කරන ඝර්ෂණය නියතයි. අපි ඝර්ෂණ නදාපවතින සාධක පසුර විස්තර කරමු. මේක මෙන්න මේ විදිහට ගතික ඝර්ෂණ බලය අඩු වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් වස්තුවක් පෘෂ්ඨයක් මත තබලා තියෙද්දී ඒ වස්තුවේ ස්පර්ශ පෘෂ්ඨ අතර අණුක බල ක්‍රියාත්මක වෙන කියන්නේ අණු පෘෂ්ඨයේ වස්තුවේ තියෙන අණු මගින් පෘෂ්ඨයේ තියෙන අණු අතර යම් ආකර්ෂණ බලයක් නම් බල වලින් අණුක බල වලින් බෙදීමකට ලක් වෙනවා. ඒකට ආරම්භයේදී මේ පද්ධතිය චලනය කරන්න අපි අර අණුක බල බිඳින්න තරම් ප්‍රමාණවත් බලයක් දෙන්න ඕනේ. මේ වස්තුව චලිත කරවීම සඳහා අන්න එතනදී ඒ හින්දා වැඩි බලයක් දෙන්න ඕනේ. නමුත් චලනය වෙනකොට අර වගේ අණුක බල හදා ගැනීම තරම් කාලයක් නැහැ. පද්ධතිය චලනය වෙනකොට. අනේ ඒ හින්දා ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණයට වඩා ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය අර්ථ දක්වීම තියෙන්නේ. ඒතර ගතික ඝර්ෂණය හැමදෙස්සෙම සීමාකාරී ඝර්ෂණයට වඩා අඩුයි කියන එක තේරෙන්න. බාහිර බලය ගතික ඝර්ෂණයට වඩා වැඩි. ඒ කියන්නේ පද්ධතිය චලනය වෙන්න පුළුවන් හිතෙන. ඊළඟට
ඝර්ෂණයේ සම්බන්ධ තියෙන වැදගත්කම තමයි එතකොට හැමතිස්සෙම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ වස්තුවක් චලිත වීමට වෙන හෝ චලිත වීමට පෙළඹෙන දිශාවට ප්‍රතිවිරුද්ධව ඒ වගේම ඝර්ෂණ බලය වස්තුවේ ස්පර්ශ කියන්නේ වස්තුව පෘෂ්ඨයක් එක්ක ස්පර්ශ පොදු පෘෂ්ඨ වර්ගඵලයෙන් ස්වායක්ත වෙනවා. ඒ වගේම චලිත ප්‍රවේගයෙන් ස්වායක්ත වෙනවා. ස්වායක්තය කියන්නේ රඳා පවතින්නේ නැහැ කියන එක. කියන්නේ ඒක ස්පර්ශ පෘෂ්ඨයේ පොඩ්ඩක් ගෑවිලා තිබ්බත් පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම වස්තු ස්පර්ශ වෙලා තිබ්බත් ඝර්ෂණ බලය ඒ අනුව වෙනසක් වෙන්නේ නැහැ. එකම ඝර්ෂණ බලය දෙනවා කියන එක. ප්‍රවේගය ගත්තොත් වස්තුව තප්පර මීටර 10කින් ගියත් තප්පර මීටර 100ක ප්‍රවේගයෙන් ගියත් ඒ අතර ක්‍රියා කරන ගතික ඝර්ෂණය එනියතගයක් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක චලිත ප්‍රවේගය මත රඳා පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ඝර්ෂණ බලය රඳා පවතින එකම සාධකයේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය. ස්වභාවය කතා කරොත් ඒ කියන්නේ සුමට පෘෂ්ඨයක් නම් ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුමට පෘෂ්ඨයක් අපි සැලකුවොත් එimhe සුමට පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය බිඳුවක් විදිහට තමයි සැලකන්නේ. රළු පෘෂ්ඨයක් මත ඝර්ෂණය ඉතා වැඩි. ඒකට රළු පෘෂ්ඨ ගත්තොත් රළු පෘෂ්ඨයක් වල වස්තුවක් තියලා චලනය කරවීම තරමක් අපහසුයි. මොකද ඝර්ෂණය වැඩි හින්දා. ඒතකොට අපිට සම් තැනක් අපිටම ලිස්සලා යන තැනක් තියෙනවා කියලා. අපි දැන් ඇවිදීමේදී ලිස්සා යන තැනකදී අපි මොකද කරන්නේ? සාමාන්‍ය වැලි ටිකක් හරි මොනවා හරි දානවා. ඒතකොට ඝර්ෂණය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට ඒක එතෙන්දී වැඩි කරගෙන ලිස්සා යාමේ ගුණය අඩු කරගන්න. පැහැදිලි. රළු පෘෂ්ඨයක් මත ඝර්ෂණය විශාලයි බිඳුවට වඩා සුබට පෘෂ්ඨයක් එන මේක වැදගත් වෙනවා. විභාගයක හෝ කොහේ හෝ තැනක ගොලන්ගේ ගැටලුවකදී සුමට පෘෂ්ඨයක් කියලා තිබ්බොත් එතනදී ඝර්ෂණ බල ලකුණු කරන්න යන්න එපා. ඝර්ෂණීය බිඳුව විදියට සලකන්න රළ පෘෂ්ඨයක පමණයි ඝර්ෂණ බලයක් තියෙන්න පුළුවන්. එතකොට තව වැදගත්ම මේ ඝර්ෂණයේ පාඩමේ තියෙන කොටස් කෑල්ල. කියන්නේ මේ කොටස තමයි වස්තුවක් මත ක්‍රියා කරන ඝර්ෂණ බලය අවිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් අපිට සමීකරණයක් ලියුවයි ඝර්ෂණ බලය සමානුපාතිකයි අභිලම්බ ප්‍රතික්‍රියාවට. ඝර්ෂණ බලය F කියලා සැලකුවොත් අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා ගත්තොත් F R සමානුපාතිකයි. එහෙනම් සමානුපාතික නියතය අයින් කරන්න අපි සමානුපාතික ලකුණ අයින් කරන අපි නියතයක් දානවා. සමානුපාතික නියතේ mu කියලා කියනවා. මේ කෝඩිය අකුරක් mu කියන්නේ. එතකොට මේ mu ගේ අර්ථය තමයි ඒකට අපි කියනවා මේ පෘෂ්ඨ දෙක සඳහා ඝර්ෂණ සංගුණකය කියලා. දැන් එහෙම එකම වස්තුව පෘෂ්ඨයක් යුද තියෙද්දි කියන ඝර්ෂණය වෙනත් පෘෂ්ඨයක් වල තිබුණොත් ඒ ඝර්ෂණ සංගුණකය වෙන ඝර්ෂණ සංගුණකය ඒ පෘෂ්ඨ දෙකට ආවේනික රාශියක්. ඒ පෘෂ්ඨ දෙක අතර අදා පවතින රාශියක්. F සමානයි mu r කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මේක අපි සීමාකාරී අවස්ථාවේ සැලකුවොත් දැන් ස්ථිතික අවස්ථාවේ ඝර්ෂණ සංගුණකයක් සලකන්න උවමනාවක් නැහැ. හේතුව තමයි චලනය නොවන අවස්ථාවේදී ඝර්ෂණය යොදපු බාහිර බලයට සමානයි. සීමාකාරී අවස්ථාවක චලිත වීමට ආසන්න අවස්ථාව ඝර්ෂණයට ලබා ගත හැකි උපරිමාගය. අනේ උපරිමාගයේදී සීමාකාරී අවස්ථාවේදී අපි මේ ඝර්ෂණ සංගුණකය කතා කරනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. කියන්නේ වස්තුව චලනය නොවන අවස්ථාවක එන සීමාකාරී ඝර්ෂණ බලය සමානයි සීමාකාරී ඝර්ෂණ සංගුණකය වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වස්තුව චලනය වෙන අවස්ථාව සැලකුවොත් එන ගතික අවස්ථාවේදී අපි මේ ඝර්ෂණ සංගුණකයට කියනවා ගතික ඝර්ෂණ සංගුණකය නැත්නම් ගතික ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ සංගුණකය සහ අභිලම්බ ප්‍රතික්‍රියාවේ ගුණිතයට සමානයි කියලා. එහෙනම් චලනය වීම හෝ නොවීම නුව ඝර්ෂණ සංගුණක කියන වෙනස්. ඒකට චලනය උපරිම ඝර්ෂණ සංගුණකයේ ගණපව උපරිමාගේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය තියෙන උපරිමාගේ තමයි ගතික සීමාකාරී ඝර්ෂණ සංගුණකයෙන් එන්නේ. ඒකට ඝර්ෂණ සංගුණකය ඊට ගතික ඝර්ෂණ සංගුණකය හැමතිස්සෙම සීමාකාරී ඝර්ෂණයට සංගුණකයට වඩා අඩුයි. මොකද ඒක අපි කලින් මේ විදිහට ලියලා තියෙනවා ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණයට වඩා කුඩායි කියලා විස්තර කරා. එහෙනම් මේ බල වලින් කුඩා නම් mu lr වඩා mu kr කියන එක කුඩා වෙන ඕනේ. ඒක r දෙකම අභිලම්බ ප්‍රතික්‍රියාව සිරස් චලිතයන් නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. ඒකට සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ ඔයගලන්ට ගතික ඝර්ෂණ සංගුණකයට වඩා හැමතිස්සෙම මේක වැදගත් වෙන දැන් අපිට සමහර පද්ධතිවලදී චලනය වෙන පද්ධතියක් ගැන කිව්වොත් ගතික ඝර්ෂණයේද සීමාකාරී එහෙම කියන්නේ නැහැ. ගණන් වල කෙලින්ම දෙන්නේ ඝර්ෂණ සංගුණකය කියලා. ඒතකොට චලනය වෙනකොට ඒක අපි ගතික ඝර්ෂණ සංගුණකය කියලා ඒ විදිහට අරගෙන තමයි ගාන හදන්නේ. සීමාකාරී ඝර්ෂණ කිව්වොත් ඒක උපරිම ඝර්ෂණය ගන්න පුළුවන් උපරිම ආගේ. ඒතකොට උපරිම ඝර්ෂණ සංගුණකය
ඒක කතා කරලා ඒක කියන්න ඕනේ වෙනවා. ඒක මොකද පෘෂ්ඨ අතර ඒක වෙනස් වෙන්න පුළුවන්. ඝර්ෂණ සංගුණක දෙකක් දීලා තියෙන වෙලාවක එකම පෘෂ්ඨයේ සඳහා ඝර්ෂණ සංගුණක මෙහෙමයි කියලා. එතකොට අපි දැනගන්න ඕනේ විශාලාගේ තමයි සීමාකාරීයගේ කුඩාගේ තමයි ගතික ඝර්ෂණ සංගුණකය කියන එක. විදියට ගන්න තමයි මේ කරුණ මතක තියාගන්න ඕනේ වෙන්නේ. එතකොට අපි ඊළඟට බැලුවොත් මේ ඝර්ෂණ බලයේ තියෙන අහිතකර බලපෑම්. කියන්නේ ඝර්ෂණ බලයේ ඕනෑම වස්තුවක් ඕනෑම සංසිද්ධියක් ඕනෑම දෙයක් ගත්තොත් හැම දෙයකම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. අපි මුලින්ම මේ ඝර්ෂණයේත් ඒ වගේම හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. අපි ඝර්ෂණයේ තියෙන අහිතකර බලපෑම් මොකක්ද කියලා මුලින් බලමු. දැන් ඝර්ෂණය යන්ත්‍ර කොටස් වාහන කොටස් අතර මේ තියෙන ඝර්ෂණ බල නිසා මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරනකොට මේ යන්ත්‍ර සූත්‍ර අතර මේ යන්ත්‍ර කොටස් එකිනෙකට ඇතිල්ලීමේ තාප ශක්තිය උපදිලා තාපයේ විදියට ශක්ති හානියක් සිදු වෙනවා මේ පද්ධතිය තුළ. ඒතකොට මේ ශක්ති හානියක් සිදු වෙන නිසා මේ පද්ධතියේ යාන්ත්‍රයේ කාර්යක්ෂමතාවයේ අඩුවීමක් වෙනවා. ඒ ඊටාම මේක ඉන්ඩස්ට්‍රි එකේ කාර්මික ශාස්ත්‍රයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ඝර්ෂණයේ හින්දා ඉතින් තාපයේ හින්දා තමයි යන්ත්‍ර ක්‍රියා කරනකොට යන්ත්‍ර වැඩිපුර රත් වීමට ලක් වෙන්නේ. ගොඩාක් යන්ත්‍ර සූත්‍ර වාහනවල කොටස් දන්නවා ධාවනයේ වෙද්දී ඒවා රත් වීමට ලක් වෙනවා. මේ රත් වීම නිසා යම් ශක්ති හානියක් සිදු වෙනවා. මේ පද්ධතියේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි මේ කොටස් එකිනෙක ඇතිලීම නිසා කොටස් අතර ගෙවී යාමකට ලක් වෙලා වස්තු ශ්‍රය වීම නැත්නම් කොටස් අතර ශ්‍රය වීමක් සිදු වෙනවා. ඉතින් මේ ඝර්ෂණයේ තියෙන ප්‍රධානම අහිතකර බලපෑම. දැන් අහිතකර වගේම හිතකර දේවලුත් තියෙනවා. දැන් ඉස්සලාම් බලමු මේ අහිතකර බලපෑම දැන් ඝර්ෂණයේ තියෙන මේක අපිට සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. මේ අහිතකරයි වුණාට මේ ඝර්ෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ප්‍රායෝගිකව කරන්න බෑ. ඉතින් අපිට පුළුවන් ඝර්ෂණය අවම කරගන්න. ඒතර ඝර්ෂණය අවම කරගන්න පුළුවන් ක්‍රම එතකොට එකක් තමයි යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර කොටස් අතර තෙල් එහෙම නැත්නම් ග්‍රීස් වගේ දේවල් අපි යොදනවා. ඒතර අපි දන්නවා ඕනම යන්ත්‍ර කොටසක් කොටස් වලට අපි ගෙදර වාහන මැෂින් එකක් තිබ්බත් තෙල් ටිකක් දාන්න ඕනේ. වාහනයකට, බයිසිකලයක, ට්‍රේන් එකකට තෙල් හොක් දිස් පොඩ්ඩක් ආලේප කරනවා මේ විදිහට. එතකොට ඒ ආදේශ කිරීම මගින් අර දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඝර්ෂණය ගොඩක් වැඩි තැන්වලදී එන සාද්දයක් එනවා. ගෙදර විතරම වතුර අදින අර ලින්ක් වල බ්ලොක් දාලා පාවිච්චි කරලා ඉදක් නම් තියෙන්නේ. ඒ බ්ලොක් එකේ ග්‍රීස් හරියට දෙමිලා තිබෙන්නේ නැත්නම් ඒකේ ඝර්ෂණයේදී යම් සාද්දයක් එනවා. කියන්නේ අන්න එතනදී ශක්ති හානියකුත් වෙනවා. ඒ කියන්නේ සද්දේ. අනේ වගේ තැනකට ග්‍රීස් ටිකක් හෝ තෙල් ටිකක් දැම්මම මම සද්දේ නැති කරගන්න පුළුවන්. යා මැෂින් එකක උනත් තෙල් දාලා නැත්නම් ඒක දුවාදී සාද්දයක් එනවා. ඉතින් මේ ඝර්ෂණය නිසා තමයි මේ වෙන්නේ. ඒතර ඝර්ෂණය අවම කරගන්න මේ විදිහට ඔයිල් හරි නැත්නම් ග්‍රීස් හරි යොදන්න ඕනේ. දීමෙන් අපිට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පෘෂ්ඨ උපදැමීම කරන්න පුළුවන්. කියන්නේ පෘෂ්ඨය ගොඩාක් සුමටව හදාගත්තොත් අන්න ඝර්ෂණය තව ටිකක් අවම කරගන්න පුළුවන්. මේ වගේ වාහන එන්ජින් කොටස් ඇතුලේ බැලුවොත් මේ විදිහට ගොඩක් සුමට විදිහට තමයි මේ වස්තු නැත්නම් ඒ භාවිතා කරන්නේ. මේ රළු වීම මගින් ඝර්ෂණය වැඩි වෙලා අරගේ විදිහට ශක්තිය හානිය වැඩි වෙනවා. ඊළඟට අපිට පුළුවන් කුලා බෙයාරින් නැත්නම් බෝල් බෙයාරින් හදන්න පුළුවන්. බෙයාරින් නිදීම මගින් ඝර්ෂණය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම රෝලර් බෙයාරින් නිදීම මගින් ඝර්ෂණය අඩු කර ගන්න පුළුවන්. ඒ බෙයාරින් එකක් හදුවාම ඒක ස්මූත් සුමටව මේ ප්‍රමාණ වෙන පද්ධතියක ඒක සුමටව භ්‍රමණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතනින් ශක්ති හානිය අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට තමයි වාත කොට්ටේ දීම කියන එක. ඒකට මේකේදී හොල්ලනා මේ හුව ක්‍රාෆ්ට් කියන වාහනේ නැත්නම් යන්ත්‍රය. ඉතින් මේකේ මේ කොටස ගත්තොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම වාතයේ පිරීලා තියෙන මේ සම්පූර්ණ මේකේ වාතයේ පිරිච්ච එකක් උඩ තමයි මේ වාහනේ තියෙන්නේ. ඉතින් නිකම්ම මේක කැටෙනවට වඩා මේ වාතයේ පිරීම මගින් ඝර්ෂණය අවම කරගෙන මේක ගොඩ බිමත් ඒ වගේම ජලයෙන් කහා සමානව ධාවනය කරන්න පුළුවන්. සාමාන්‍ය රෝද දාලා දුවනකොට එන ඝර්ෂණයට වඩා මේ විදිහට වාත කොට්ටේදී මගින් එන ඝර්ෂණය ගොඩක් අවම කර ගන්න පුළුවන්. ඒ වගේම මේ සපත්තු පේන මේ විදිහට මේ වාත කොට්ටේ යොදලා මෙන්න මේ අතර ඒ මගින් මේ සපත්තු මගින් කකුලට දැනෙන ඝර්ෂණය වගේ අවම කරගෙන ඇවිදීම තරමක් පහසු කරගන්න
පුළුවන් හැකියාවක් තියෙනවා. වගේම අපි ලිහිසි ද්‍රව්‍ය යෙදීම මගින් ඝර්ෂණය අඩු කර ගන්න පුළුවන්. ඒක අපි දන්න සාමාන්‍ය කැරම් ගාගේ ක්‍රීඩාවක් කරන්න ගියාම ඉත්තෝ ලිස්සල යනවා මදි වගේ අපි පවුඩර්ස් එකක් දානවා. කියන වෙනම විශේෂිත වූ පවුඩර් වගේකුත් තියෙනවා. ඒ දෙමියම මගින් අපිට පුළුවන් අනඝර්ෂණය කියන මේ කුඩු මත ඉත්තෝ ලිස්සා යාම දා ලේසියෙන් යන්න පුළුවන්. යන අපි ටිකක් සුමට කර ගැනීම මෙතනදී කරන්නේ. ඒකෙන් ඝර්ෂණය අවම කරගෙන ක්‍රීඩා කිරීම පහසු කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඝර්ෂණය අවම කර ගන්න පුළුවන් විවිධ ක්‍රම මගින්. ඒ වගේ අපි බලමු මේකේ හිතකර පැති වගේම අහිතකර පැති වගේම හිතකර පැතිත් තියෙනවා. ඝර්ෂණය හිතකර වෙන්නේ කොහොමද කියන එක. දැන් පුද්ගලයෙකුට පොළවේ ඇවිදීමට ඝර්ෂණය අවශ්‍ය වෙනවා. අපි කොහොමද ඝර්ෂණය මගින් පොළවේ ඇවිදින්නේ? අපි පොළවේ අඩියක් තියෙනකොට අපේ පාදයේ මගින් පොළොව පිටිපස්සට තල්ලු කිරීමක් කරනවා. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව පොළොව මගින් අපේ කකුල ඉදිරියට තල්ලු කිරීමක් කරනවා. අනේ මේ විදිහට අපිට ඉස්සරහට ඇවිදින්න පුළුවන්. නමුත් අපි දානවා සුමට පොළොවකට කිපියෝ. දියසෙවල වගේ ලිස්සන තැනකට ගියොත් අපිට ඇවිදින්න අමාරුයි. ඒ ඝර්ෂණය මදි. ඝර්ෂණය මදි වුණාම ඇවිදින්න බෑ. එතම සෙරප්පු දාගෙන ඇවිදිනකොට සෙරප්පුවේ ගෙවිලා යනවා. එතකොට මේ ඝර්ෂණය පහසු ගන්න මොකද කරන්නේ? මේකේ සෙරප්පු වල කට්ට කපලා තියෙනවා. කට්ටා කැපීම මගින් කරලා තියෙන මේ අඩිය රළු කිරීම. රළු කිරීම හින්දා කියන්නේ රළු කරලා ඝර්ෂණය වැඩි කරගෙන තියෙනවා. එතකොට ඝර්ෂණය වැඩි කිරීම හින්දා අපිට මේක ඇවිදීම පහසු කරනවා. එතකොට මේ කට්ට ගෙවිලා තිබ්බොත් නැත්නම් සෙරප්පු අපි කියන සෙරප්පුවට ගෙවිලා තිබ්බොත් අන්න එතකොට ඇවිදින්න අමාරුයි. ලිස්සා යාමක් සිදු වෙනවා. ඒ වගේම තමයි වාහන මාර්ගයක ධාවනය කිරීමේදී ඝර්ෂණය ඊටම වැදගත් වෙනවා. නැත්නම් මේ වාහන හැදලා වාහන දුවන්න බෑ. ඒක ඔයගොල්ලෝ දන්නවා වාහනයක ටයර් ගෙවුනහම ටයර් ගෙවිලා තියෙන වෙලාවක ටයර් එක තැන කැරකෙනවා. සාමාන්‍ය තනකොළ 20ක වගේ වාහනයක් ටයර් එක තැන කැරකෙන්න බෑ. ඒ ඝර්ෂණය අඩු හින්දා. ඉතින් ඝර්ෂණයේ තරමක් වැඩි වෙන්න ඕනේ. ඒකට ඒ ඝර්ෂණය වැඩි කරන් තමයි වාහන ටයර් වලත් මේ විදිහට කට්ට යොදලා තියෙන්නේ. ඉතින් මේ වගේ කට්ට නැති ටයර් වලින් දුවන්න කියොත් දන්නවා ඒක ධාවනය කිරීම අපහසුයි. ඉතින් මේ තමයි ඝර්ෂණයේ හිතකර පැති. කියන්නේ ඝර්ෂණය නැතුවත් බැරි වගේ තත්ත්වයක්. කියන්නේ ඝර්ෂණය ඇත්තටම ඇතුවත් බැරි ඝර්ෂණය අවශ්‍යයි. අවශ්‍ය තැන්වලදී යන්ත්‍ර සූත්‍ර සම්බන්ධව අභ්‍යන්තරයේ වැඩවලදී ඝර්ෂණය අනවශ්‍යයි. ඝර්ෂණය අවශ්‍ය වෙනවා. ඒ වාහනයක එන්ජින් එක ඇතුලේ කොටස් අතරදී ඝර්ෂණය අවශ්‍ය නැහැ. ඒවා වේගයෙන් දුවන්න ඝර්ෂණය අයින් කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ. නමුත් වාහනේ රෝදය ඒක පොළොව මත ඉදිරියට තල්ලු වෙන්න නම් එතන හොඳ ඝර්ෂණයක් තියෙන්න ඕනේ. ඒ වාහනේ රෝද ගෙවුනහම අපිට ගාවනේ ධාවනය කිරීම අපහසු වෙනවා. හරි අපි ඊට පස්සේ උදාහරණයකට යන් ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් තිරස් පෘෂ්ඨයක් මත තබා එමත තිරසට ශාලත්‍ය පියවන බලයක් යොදා ඇත. ස්පර්ශ පෘෂ්ඨ අතර සීමාකාරී හා ගතික ඝර්ෂණ සංගුණක 0.4ක් සහ 0.36ක් විතර දීලා තියෙනවා. මෙතන ඔයගලන්ගේ ප්‍රශ්න අහලා තියෙන්නේ P සමානයි 10යි. ඒ කියන්නේ යොදන බලය නිව්ටන් 10ක්, නිව්ටන් 20ක් සහ නිව්ටන් 30ක් වන අවස්ථා තුනක් දීලා තියෙනවා. ඒ තුන අතර මේ වස්තු මත කියාගෙන ඝර්ෂණ බලය සහ වස්තුවේ ත්වරණය සොයන්න කියලා දීලා තියෙනවා. ඉතින් දෙවිපතේ මෙතන අපි මුලින්ම මේ වස්තු මත කියා කරන බල ඇඳගත්තොත් මේ වස්තුවේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා නිව්ටන් 50ක බලයක්. ඒකේ වස්තු මත ඉහළට ප්‍රතික්‍රියා බලය R කියලා අපි අරන් තියෙනවා. කියන්නේ ප්‍රතික්‍රියා බලයක් ක්‍රියා කරනවා R කියලා. මේ ප්‍රතික්‍රියා බලය. එතකොට මේ වස්තුවේ ඉහළට අපි නිව්ටන්ගේ දෙවන නියමය සමාන ma සමීකරණය යෙදුවොත් ඉහළට තියෙන බලය R, පහළට තියෙන බලය mg කියන්නේ බර කියන එක. එතකොට ඉහළට බල වලින් පහළට බල අඩු කරනවා ස්කන්ධය වැඩි කිරීම. එතකොට මේ පද්ධතිය ඉහළට තලිතයක් වෙන්නේ නැහැ. ඒ හින්දා ත්වරණය බිඳුවයි. ඒ හින්දා අපිට මේ සමීකරණය මේ අගයන් ආදේශ කර හැකි. කියන්නේ R සමාන mg mg කියන්නේ බර. එතකොට බර සම නිව්ටන් 50. ඒ හින්දා මේ වස්තුව මත කියාගෙන ප්‍රතික්‍රියා බලය නිව්ටන් 50යි කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වස්තුවේ බාහිර P බලයක් යදුවා මේක මත ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා. අපි එතනදී සීමාකාරී ඝර්ෂණ බලය මොකක්ද කියලා බලමු. සීමාකාරී ඝර්ෂණ බලය අපි සමීකරණයක් කලින් ලිව්වා. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ඝර්ෂණ සංගුණකයේ වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. ඉතින් සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ 0.4යි විදියට දීලා තිබ්බා. ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 50ක් කියලා අපි උඩ කොටසේදී ගණනය කරා. එහෙනම් මේක ගුණ කරාම ඔයගොල්ලන්ට සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 20ක් විදියට එනවා.
ඊට පස්සේ අපි ගණනය කරනවා ගතික ඝර්ෂණය කොච්චරද කියලා. ගතික ඝර්ෂණ බලය ගත්තොත් ගතික ඝර්ෂණ සංගුණකයේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කර හැකි. ඒ කියන්නේ 0.36 වැඩි කිරීම 50. එතෙන්දී ගතික ඝර්ෂණ බලය නිව්ටන් 18යි කියලා. ඉන්න ගතික ඝර්ෂණ බලය සීමාකාරීකට වඩා නිව්ටන් 2කින් අඩුයි. දැන් මේ අගයන් දෙක නෙමෙයි අපිට ගණනය කරන්න දුන්නේ. අපි ඉස්සල්ලාම ගණනය කිරීමකදී මේ ගතික ඝර්ෂණ සහ සීමාකාරී ඝර්ෂණය ගණනය කරලා බලන්න ඕනේ. ඒ මොකද සීමාකාරී ඝර්ෂණයට වඩා යොදපු බලය කුඩා වුණොත් ඒ වස්තුව චලනය කරන්න බෑ. ඊට වඩා වැඩි බලයක් යොදුවොත් විතරයි වස්තුව චලනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සලාම අපි දැනගන්න ඕනේ යොදන බලය අනුව චලනය කරන්න පුළුවන්ද පද්ධතිය චලනය කරන්න බැරිද කියලා. તો චලනය කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරගන්න තමයි ඉස්සලාම මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය අපි හොයාගන්නේ. ඊට පස්සේ අපි ප්‍රශ්නයට යමු. ප්‍රශ්නේ පළවෙනි කොටස විදෝප බාහිර බලය නිව්ටන් 10ක් වෙලා. විදෝප බාහිර බලය නිව්ටන් 10 නම් නිව්ටන් 10යි කියලා කියන්නේ මේ අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මේ බාහිර බලය අඩුයි. සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 20ක් කියලා. එහෙනම් බාහිරින් යොදලා තියෙන නිව්ටන් 10ක බලයක්. එහෙනම් මේ යොදපු බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා කොඩයි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. එහෙනම් මේ පද්ධතිය චලිත නොවන අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් චලිත නොවන අවස්ථාවේ නම් ඒ පද්ධතිය මැද යොදපු බාහිර බලය ඝර්ෂණ බලය ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලයට සමානයි. මොකද මේක ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් වස්තුව මත ඝර්ෂණ බලය දැන් නිව්ටන් 10යි. වස්තුවේ ත්වරණය එහෙනම් මේ පද්ධතිය තියෙන්නේ පුතේ දුවේ ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ. ඒක මතක තියාගන්න මේක ස්ථිතික ඝර්ෂණ අවස්ථාවේ තමයි තියෙන්නේ. දෙවෙනි කොටසට ගියොත් මේදී නිව්ටන් 20ක බලයක් හදලා තියෙනවා. මේ අවස්ථාවේදී යොදපු බාහිර බලය සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. හැබැයි සීමාකාරී ඝර්ෂණයට සමාන වුණා කියලා මේක චලිත කරන්න පුළුවන්. තාමත් මේ පද්ධතිය චලිත කරන්න බෑ. හැබැයි මේක චලිත වෙන්න ආසන්න. ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන. තව ස්වල්පයක් දශමයක් නිව්ටන් වැඩි කරලා මේක චලනය කරන්න පුළුවන්. එහෙනම් නමුත් සීමාකාරී අවස්ථාවේදී පද්ධතිය චලනය වෙන්නේ නැහැ. ඒකින් දන්නේ මේ යොදපු බලයම ඝර්ෂණ බලයට සමානයි. එහෙනම් මේ අවස්ථාවේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය ඒකත් නිව්ටන් 20මයි. මේ අවස්ථාවේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. එහෙනම් මෙවිලත් පද්ධතියේ ත්වරණය බිඳුවයි. තුන්වෙනි අවස්ථාව යොදන බාහිර බලය නිව්ටන් 30ක් වුණා. අර මේ නිව්ටන් 30 බලය දැන් විශාලයි සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 20ට වඩා. එතන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා යොදන බාහිර බලය වැඩි. ඒ කියන්නේ දැන් පද්ධතිය චලනය කරන්න පුළුවන්. එහෙනම් පද්ධතිය චලනය වෙනවා. පද්ධතිය චලනය වෙනවා නම් දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය වෙන්නේ. කියන්නේ චලන වෙන පද්ධතිය කියගෙන ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය අපි හොයාගත්තා මේකෙදි නිව්ටන් 18යි කියලා අපිට ආවේ. එහෙනම් දැන් ගතික ඝර්ෂණ බලය නිව්ටන් 18යි. එහෙනම් පද්ධතිය මත දැන් ක්‍රියා කරන ඝර්ෂණ බලය නිව්ටන් 18යි. පද්ධතිය ත්වරණය වෙනවා. ත්වරණය අපි හොයාගන්න පුළුවන් නිව්ටන්ගේ දෙවන නියමයේ F = ma දාවිතා කරලා වස්තුව මත තිරසට F = ma යොදමු. එහෙනම් වස්තුව මත තිරසට ක්‍රියා කරන දකුණට පැත්තට ක්‍රියා කරන බලය නිව්ටන් 30යි. කියන්නේ P බලය කියලා අපි ගත්තේ. ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය K කියලා ගත්තේ. ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. ආගයන් ටික ආදේශ කළොත් මෙතට ක්‍රියා කරන බලය නිව්ටන් 30යි. ගතික ඝර්ෂණ බලය නිව්ටන් 18යි. පද්ධතියේ ස්කන්ධය 5යි කිලෝග්‍රෑම්. එතකොට මේක සුළු කරාම ත්වරණය 2.4යි. කියන්නේ මේ වස්තුව චලිත වෙන ත්වරණය 2.4යි තප්පර වර්ගයට මීටර කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලයක් හරි පද්ධතියක් දුන්නාම ඝර්ෂණය සම්බන්ධව ගතික ඝර්ෂණය සහ සීමාකාරී ඝර්ෂණය අනුව චලිත වෙනවද නැද්ද කියන එක තීරණය කරලා තමයි ගැටලුවට පිවිසෙන්න ඕනේ. මං හිතන දෝල පුතාලට පැහැදිලි වුණා කියලා. ඉතින් ඕනම ඝර්ෂණය සම්බන්ධ ගණන් හදද්දී සාමාන්‍ය නිකම්ම චලිත වෙනවා කියලා කෙලින්ම දීලා තිබ්බනම් ප්‍රශ්නේ අපි කෙලින්ම ගතික ඝර්ෂණය කියලා අරගෙන ගාන හදන්න පුළුවන්. මේ පද්ධතිය එහෙම දීලා තිබෙන්නේ නැහැ. මේ පද්ධතියේ බාහිර බලය අනුව අපි තීරණය කරන්න ඕනේ මේක චලිත වෙනවද නැද්ද කියලා. ඒ තීරණය කිරීම සඳහා අපිට ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය සහ සීමාකාරී ඝර්ෂණ බලය මුලින්ම ගණනය කර ගැනීම අවශ්‍ය වෙනවා. තව උදාහරණයකට ගියොත් මෙන්න මේ විදිහට පද්ධතියක් තියලා තියෙනවා. මේ පද්ධතියේ තන්තුවක් දෙපැත්තේ කප්පියක් මතින් යන තන්තුවක කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් සහ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මේ පද්ධතිය නිදහස් කරාම පද්ධතිය එක පැත්තකට ත්වරණය වෙන්න පටන් ගන්නවා. අනිත් ත්වරණය සහ තන්තුවේ ආතතිය හොයන්න කියලා දීලා තියෙනවා. දැන් මේ වගේ ගැටලු වලදී අපි දෙවපිතේ දැනගන්න ඕනේ මේ තියෙන තන්තු
ඇදෙන්නේ නැති ප්‍රත්‍යස්ත නැති තන්තු සාමාන්‍ය සැහැල්ලු තන්තු. ඒ වගේ මේ කප්පි කුසුමට කප්පි විදියට සලකලා තමයි ගණන් හදන්නේ ගොඩක් වෙලාවට. මොකද අනිත් අවස්ථාවන් ටිකක් සංකීර්ණයි. ඔයාලගේ විශේෂ නිර්දේශන ඔයගලන්ට දෙන්නේ අන්න මේ කියන තත්ත්වයටදී ක්‍රියා කරන සම්පතින් අපි මුලින්ම මේ පද්ධතියේ බල ලකුණු කිරීම සිදු කරමු. මුලින්ම බලමු 3 කිලෝග්‍රෑම් ස්කන්ධය එයාගේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා. එතකොට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයේ බර නිව්ටන් 20ක් පහළට ක්‍රියා කරනවා. ඒ වගේම 3 කිලෝග්‍රෑම් ස්කන්ධය මත ආතතිය ඉහළට අපි T කියලා ගමු. T ඉහළට ක්‍රියා කරනවා. ඒ වගේම 2 කිලෝග්‍රෑම් මත ආතතිය ඉහළට T ක්‍රියා කරනවා. අපි දෙමු මේකේ ස්කන්ධයේ වැඩි පැත්තට ත්වරණය වෙන්නේ කියලා. එහෙනම් 3 කිලෝග්‍රෑම් වස්තුව ඉහළට පහළට ත්වරණය වෙද්දී 2 කිලෝග්‍රෑම් වස්තුව ඉහළට ත්වරණය වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඉතින් අපි මේ පද්ධතියේ 3 කිලෝග්‍රෑම් වස්තුවට නිව්ටන්ගේ F සමාන ma සමීකරණය යොදමු සිරස්ව පහළට. ඒතර ඒකේ මත පහළට තියෙන බලය 3 කිලෝග්‍රෑම් නිව්ටන් 30යි. ඒ වස්තු මත ඉහළට තියෙන බලය නිව්ටන් ආතතියේ තන්තුවේ ආතතියේ දෙන්නේ. කියන්නේ T කියන ආතතිය. ඒතර ඒක සමානයි ස්කන්ධය 3 වැඩි කිරීම ත්වරණේ. ඒක පළවෙනි සමීකරණයේ විදිහට අපි ලියාගමු. ඊළඟට 2 කිලෝග්‍රෑම් වස්තුවට ওই වගේම ඒක ඉහළට චලනය වෙන නිසා ඒක ඉහළට නිව්ටන්ගේ දෙවන නියමය F සමාන ma යොදමු. ඒතකොට 2 කිලෝග්‍රෑම් පද්ධතියේ ඉහළට ක්‍රියාත්මක වෙන බලය ආතතිය T, පහළට ක්‍රියා කරන බලය නිව්ටන් 20යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ත්වරණේ A. එන දෙවන සමීකරණය විදිහට කියලා යන්න පුළුවන්. එහෙනම් පළවෙනි සමීකරණය දෙවන සමීකරණයට එකතු කරාම අන්න මේ සමීකරණයේ මෙතන ඍණ t තියෙන්නේ, මෙතන ධන t තියෙන්නේ. මේ දෙක එකතු කරද්දී මේ දෙන කිරයකට අඩු වෙලා යනවා. ඒක අඩු වුණාට පස්සේ මෙතන 30 ඍණ 20 සමානයි 3 මේ පැත්තේ සමීකරණයේ දකුණු පැත්තේ තියෙන 3i ධන 2i දෙක එකතු කරාම 5i කියලා එන්නේ. එතකොට 30න් 20ක් අඩු කරාම 10යි. 10 5න් බෙදුවම ත්වරණය තප්පර වර්ගයට මීටර් 2ක් විදියට ලියා ගන්න පුළුවන්. ඉතින් සරල සුළු කිරීමක් තියෙන සමගාමී සමීකරණ දෙකක් අරගෙන ඒ දෙක විසඳන්න පුළුවන්. එතකොට මේකේ ඔය ආපු ත්වරණයට ආපු උත්තරේ පළවෙනි සමීකරණයට හරි දෙවෙනි සමීකරණයට දෙකේ ඕන එකකට ආදේශ කරලා අපිට පුළුවන් මම මෙතනදී දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට t ඍණ 20 සමානයි 2 වැඩි කිරීම 2යි ත්වරණය 2ක් හින්දා. එතකොට මෙතනදී ආතතිය නිව්ටන් 24යි. ඒ විදිහට පද්ධතියේ දැන් තන්තුවේ ආතතිය හොයාගන්න පුළුවන්. දැන් ත්වරණය තප්පරයේ වර්ගයට මීටර් 2යි. ඕනම ස්කන්ධයක් ත්වරණය වෙන්නේ මේක 3 කිලෝග්‍රෑම් ස්කන්ධයේ පහළට තප්පර වර්ගයට මීටර් 2කින් යද්දී 2 කිලෝග්‍රෑම් ස්කන්ධයේ ඉහළට තප්පර වර්ගයට මීටර් 2ක ත්වරණය ඉහළ නගිනවා. එතකොට ආතතිය මේ පද්ධතිය චලනය වෙනකොට තන්තුවේ පවතින ආතතිය නිව්ටන් 24ක් වෙන්නේ. අපි තව උදාහරණයකට යමු. මේක කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් වන වස්තුවක් තිරස්භූමික තප්පර වර්ගයට මීටර් 2ක ත්වරණයෙන් තිරස්ව ඇදගෙන යාම සඳහා ඒ මත තිරස්ව යෙදිය යුතු බලය හොයන්න කියලා ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා 0.2. දැන් මෙතන ප්‍රශ්නේදී ඝර්ෂණ සංගුණකය කියලා විතරයි දීලා තියෙන්නේ. ගතික ඝර්ෂණයේද සීමාකාරීද කියලා නේ. ඒකට හේතුව තමයි මේක ගතික ඝර්ෂණය. මොකද මේකේ ඇදගෙන යාම චලිත කරවීම සඳහා අහන්නේ එන චලිත වෙන අවස්ථාවට තමයි දීලා තියෙන්නේ. එහෙනම් මේ විදිහට අපි ඔය ගැටලුවට පිසුනොත් මේකේ P බලයක් යොදලා චලනය කරන්න කියලා හිතමු. ඒතර වස්තුව මත ඝර්ෂණ බලය F කියලා ගත්තොත් අපිට ඉස්සලාම F සමානයි μ r දීම මගින් මේකේ ඝර්ෂණ බලය හොයාගන්න පුළුවන් μ.2යි. ඒතර R කියන්නේ ප්‍රතික්‍රියා බලය. මේකෙදී වස්තුවේ ඉහළට R ඍණ 200 සමානයි ඉහළට චලිතයක් නැති හින්දා ඒ කියන්නේ R ප්‍රතික්‍රියාව අපිට නිව්ටන් 200ක් විදියට කියන්න පුළුවන්. මොකද ප්‍රතික්‍රියා බලය බලට සමාන වෙනවා ඒ පැත්තට චලිතයක් නැත්තම්. එහෙනම් මේ ප්‍රතික්‍රියා බලය ආදේශ කරලා තියෙනවා. ඒක වැඩි කරාම මෙතන ඝර්ෂණ බලය එනවා නිව්ටන් 40ක් කියලා. ඒතර මේ පැත්තේ වස්තුව මත දකුණු පැත්තට F සමාන ma දානවා මේ පැත්තට. දැන් මේ පැත්තට ක්‍රියාත්මක වෙන ඇදිය යුතු බලය අපි තුමු P කියලා. ඝර්ෂණ බලය අඩු කරනවා ඊට විරුද්ධව තියෙන නිසා. ස්කන්ධය M සහ ත්වරණය A කින් වැඩි කරනවා. එහෙනම් මේක තප්පර වර්ගයෙන් මිල දෙකක ත්වරණයෙන් මේ පැත්තට ඇදගෙන යාම සඳහා තමයි අහලා තියෙන්නේ. එහෙනම් P ඝර්ෂණ බලය 40 අඩු කරන P ඍණ 40 සමානයි 20 වැඩි කිරීම 2යි. ඒකට P බලය නිව්ටන් 80යි. ඒ නිව්ටන් 80ක බලයක් දුන්නොත් මෙන්න මේක තප්පර වර්ගයෙන් මීටර් 2ක ත්වරණේ මේ කියන පොළොව මත ඇදගෙන යන්න පුළුවන්. හොඳයි දෙවිපිතේ අපි පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ කාල වේලාව අවසන් වෙගෙන යන්නේ. ඉතින් මේ පාඩමේ අවසානයේ විදියට අපි අද මොනවද විස්තර කරේ කියලා බලුවොත් අපි මුලින්ම මේ
පාඩමේ අර්ථය විස්තර කරා වස්තු බලවල විවිධ ස්වරූප කියන්නේ වස්තුවක බර ආතති බලය අභිලම්භ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය එතකොට ඝර්ෂණයේ ආකාර ස්ථිතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණය ගතික ඝර්ෂණය සම්බන්ධ විස්තර කරා ඒ වගේම ඉප්සමනා මිව්වාර් සමීකරණය සහ ඒ සම්බන්ධ ගැටලු විසඳීම එතකොට ඝර්ෂණයේ රඳා පවතින සාධක ඝර්ෂණය අවම කර ගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා ඉගෙන ගත්තා ඝර්ෂණයේ හිතකර සහ අහිතකර පැති පිළිබඳ ඉගෙන ගත්තා ඒ වගේම ස්වයං සීමාරු බල කියන්නේ මොනවද කියන එක ඉගෙන ගත්තා ඒ ඔස්සේ අපි යම් උදාහරණ කීපයක් විස්තර කිරීම කළා ඉතින් මේ පාඩම බලය සම්බන්ධ කොටස් මේ පාඩමේ තව ඉදිරියට තියෙන බල විභේදනය සම්බන්ධ කොටස් වලදී නැවත යෙදෙනවා. ඉතින් මේ දක්වා කරපු කොටස් ටික හරියට අවබෝධ කරගත්තා නම් ඉදිරියේදී පාඩමේ ඉදිරි කොටස් තේරුම් ගැනීම වඩා ලේසි වෙනවා. ඉතින් දුවලා පුතාලාට අද දවසේ හරවත් දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරියේදී එන විභාග කටයුතු සඳහා මේ දැනුම භාවිතා කිරීමට සහ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සියලු දුවල පුතාලට හැකියවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසට සමගන්නවා. ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම.